අපේ රටේ සිද්ධ වෙච්ච අපරාධ විශාල ප්‍රමාණයක් තාම දැන් අවුරුදු ගාණක් වෙනවා. දැන් ඊයේ පෙරේද අපි දැක්කා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ ඔහුගේ ඒ ස්වාමි දියණිය ඒ මෑණියන් අන්න කොණ්ඩේ ගාලා ගිහිලා කාලියම්මට කියනවා තමන්ගේ ස්වාමියාව උදුරගත්ත අතුරුදහන් කරපු අපරාධකාරයින්ට දඬුවම් කරන්න කියලා. ඒ වගේම තමයි පහුගිය දවස්වල අපි දැක්කා අර ලසන්ත වික්‍රමතුංගගේ දියණියන් ජාත්‍යන්තරයට යනවා නඩු කියන්න තමන්ගේ පියතුමාගේ ඝාතනය මහදවාලේ අධිආරක්ෂිත කලාපයක සිද්ධ වුණාය. හැබැයි තාම අපරාධකාරයෝ අල්ලගෙන නැහැ. ඒ නිසා අපරාධකාරයෝ හොයා ගැනීම සඳහා දැන් අන්න ජාත්‍යන්තරයේ සහාය පතමින් තියෙනවා. මේ අපේ රටට ඉතාමත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට රාජ්‍ය පාලනයට රටේ ජනතාවට රටේ කීර්ති නාමයට ඉතාමත් කළු පැල්ලම් එකතු කරන සිද්ධි මේ ජාත්‍යන්තරයට යන ඒවා. අපේ රටේ යම් කිසි කෙනෙක් මරා දැම්මා නම් අතුරුදහන් වුණා නම් ඒක හොයා ගැනීමේ අයිති අනිවාර්යයෙන්ම ඒ පවතින රාජ්‍යයට පැවරෙන වගකීම. අපිට මතකයි ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ ඒ ඝාතනය පිළිබඳව අර BBC මාධ්‍යවේදිය ප්‍රශ්න කරපු වෙලාවේ who is ලසන්ත කියලා ඇහුවේ. කවුද ලසන්ත කියන්නේ? එහෙම කියලා නිකන් මේ ඒ කියන්නේ ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ මරා දැමීම පිළිබඳව ඒ විදිහට නෙමෙයි කතා කරන්නේ. අපි ඒක හොයනවා, අපි ඒක හොයලා සමාජයට කියනවා. අපි යුක්තිෂ්ඨ කරන ඒ වගේ එකක් ඕන කියන්නේ. නමුත් ඒක නෙමෙයි කිව්වේ. කවුද ලසන්ත? ඇයි යාගෙන හොයන්නේ? මොකද ප්‍රශ්නේ? ඔන්න වගේ වැහුවේ. ඉතින් ඒක තුල තියෙන හැංගිච්ච යමක් තියෙන. ඒ නිසා මේ අපරාධ හොයාගන්න බෑ. පහුගිය දවස්වල අපි දැක්ක අනුර කුමාර සානායක මහත්තයා ওই වේදිකාවක් ගානේ නැගලා ගිහිල්ලා කියනවා. වේදිකාවන් ගානේ ගිහිල්ලා ওই පාර්ලිමේන්තුවේ කිව්වා මේ එක්නැලිගොඩගේ අතුරුදහන් වීම, ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, ලලිත් කුගන්ගේ අතුරුදහන් වීම, ඒ වගේම මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කිරීම, මාධ්‍ය ආයතන වල සිරසට සියතට බෝම්බ ගැසීම මේ ආදී විදියට ගත්තකින් පස්සේ මේවා යම් කිසි විදිහේ ආණ්ඩුවේ අනුග්‍රහයක් ඇති වෙච්ච නිසා ඇතුව සිද්ධ වෙච්ච නිසා තමයි මේවා එලිදරව් වෙන්නේ නැත්තේ කියන එක. ඉතින් අපිට ඒක පැහැදිලි. පාස්කු ප්‍රහාරය දැන් බලන්න පාස්කු ප්‍රහාරය සිද්ධ කරලා දැන් සෑහෙන කාලයක් ගත වෙලා මේ අතෝ බලයට එනකොට කියාගෙන ආවෙම අපි මේකේ යුක්ති ඉෂ්ට කරනවා කියලා. දැන් ඒකේ යුක්තිය ගැන කතා කරනකොට දැන් කාදිනල්තුමා කතා කරනකොට අන්න කාදිනල්තුමාට පඬවලාද නගන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගැන කතා කරනකොට නිකන් මේ ඇත්තෝ නිකන් ලාමු තෙල් දාපු ගැරන්ටි වගේ ලිස්සල යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේවට යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක මුළු මහත් සමාජයේම දැන් බොහොම පැහැදිලි වෙලා තියෙනවා. මොකද යුක්ති ඉෂ්ට කරන්න බෑ. අපරාධ වලට ඔය ගෝඨාභය මහත්තයා, මහින්ද මහත්තයා, රනිල් මහත්තයා, ඔය මෛත්‍රීපාල මහත්තයා පහුගිය දවස්වල අපි අහගෙන කියනවා මාවල්ලන්න ආවොත් එම මොකද්ද මේ පාස්කු පහට ඔක්කොම එළිදරව් කරනවා. එතකොට මේ කට්ටිය එක්කව වෙලා තමයි මේ අපරාධ කළා තියෙන්නේ. මේ අපරාධ වලට මේ කට්ටිය නොඑක ආකාරයෙන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි කියන එක තමයි අපිට මේ වගේ දැනෙන්නේ, හැඟෙන්නේ. එහෙම නැත්නම් මේවට යුක්ති ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා අපේ රටේ ආරක්ෂක අංශ. මේකෙන් අපේ රටේ බුද්ධි අංශ වලට, පොලිසියට, ආරක්ෂක අංශ වලටත් මහ අපවාදයක් මේ කරන්නේ. මොකද අපේ රටේ අපරාධයක් සිද්ධ වුණාකින් පස්සේ අපි දන්නවා දවසක් දෙකක් සතියක් හමාරක් යනකොට අපරාධකාරයෝ හොයාගන්න අපේ රටේ පොලිසිය. අපේ රටේ බුද්ධි අංශ එහෙම දියුණු පොලිසිය බුද්ධි අංශයක් අපේ රටේ තියෙන්නේ. හැබැයි මේ හොයාගන්න නැති ඒවා. එක්නැලිගොඩගේ අතුරුදහන් වීම මොක අර නිකන් අර කොහෙද මැලේසියාවේ අර ගුවන් යානේ අතුරුදහන් වුණා වගේ. මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක දැනගැනීමේ අයිතියක් ඒ ස්වාමි දියණියට, ඒ මෑණියන්ට, ඒ දරුවන්ට තියෙන, ඒ පවුලේ උදවියට තියෙනවා. කල්පනා කරලා බලන්න. ගෝඨාභය මහත්තයාගේ, මහින්ද මහත්තයාගේ, එහෙම නැත්නම් ආණ්ඩුවේ ප්‍රබලයේගේ කවුරු හෝ ඥාතියෙක්, තමන්ගේ දරුවෙක්, තමන්ගේ කවුරු හෝ පවුලට සම්බන්ධ ඥාතියෙක් අතුරුදහන් වුණාගෙන් පස්සේ ඒක දැනගන්න ඕනේ නැද්ද? ඒක දැනගන්න ඕන. අපි හැම කෙනෙකුටම දැනගන්න ඕන. ඒ නිසා එක්නැලිගොඩ අතුරුදහන් වීම අපි දැනගන්න ඕන. ඒ වගේම තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ කවුද කියන එක අපි දැනගන්න ඕන. ඒ වගේම තමයි ලලිත් කුගන් කියන මේ තරුණයෝ දෙන LTT සංවිධානය දෙන්නේ නේ අර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හිටපු මේ දේශපාලන ක්‍රියාකාරීකයෝ දෙන්නේ තරුණයෝ දෙන්නේ. ඒ දෙන්නගේ දෙමව්පියන්ට, ඒ දෙන්නගේ ඥාතීන්ට, සහෝදරාදීන්ට දැනගන්න ඕනේ මොකද්ද අපේ සහෝදරයන්ට උනේ, අපේ දරුවන්ට උනේ කියලා. හැබැයි ඒවා එළිදරව් කරන්න මේ ඇත්තෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒවා එළිදරව් කරන්න ගියොත් එම තමන්ගේ පැටිකිරිය එළියට එන නිසා ඒවා කාලේ වෙලිතලාවෙන් වැහිලා යන්න දීලා නඩු තියෙනවා කියලා ඒවා ඇද ඉන්න එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා එළිදරව් කරගන්න ඕන. මේ ඇත්ත එළිදරව් කරන්නේ නැත්නම් ඒවා එළිදරව් කරගන්න පුළුවන් විනිවිද භාවයෙන් කටයුතු කරන එහෙම ආණ්ඩුවක් හදා ගන්න ඕන. අපේ රටේ නීතිය යුක්තිය ඉෂ්ට වෙන, නීතිය බලගැන්වෙන, නීතියේ විධානයේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් හදා ගන්න ඕන අපේ රටේ ජනතාව. ඒ නිසා මේ ඇත්තන්ට තව දුරටත් බැන ඉඳලා ওই කෝවිල් ගානේ ගිහිල්ලා වැඩක් නැහැ දැන්.
දැන් ඒ නිසා මොවුන්ව පරාජය කරලා මොවුන් එලවා දමලා මොවුන් අපරාධකාරීන් මොවුන් අපි දන්නවා. මේ සුදු පිරිවට පෙරවගෙන නොඑක් විදිහේ බෞද්ධ ස්තෝත්‍ර කියමින් පන්සල් ගානේ යමින් දලදා මාලිගාවට යමින් ශ්‍රීමා බෝධියට යමින් මහානායක මාහිම්පාණන් වහන්සේලා හමු වෙමින් උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගනිමින් අපරාධ කරන අපරාධකාරයෝ ටිකක් තමයි මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයෝ දැන් මේ වෙනකොට හොයාගන්න ඕන. ඒ ගැන එළිදරව් කරන්න කියලා ඉල්ලීම් කරනකොට අර සිරිල් ගාමිණී පියතුමා අරන් යනවා 4 වෙනි තට්ටුවට අරන් ගිහලා ප්‍රශ්න කරනවා. දැන් මීයේ පෙරදා මෛත්‍රීපාල මහත්තයා කිව්වනේ මාවල්ලන් ආවොත් දැන් පාස්කු ප්‍රහාරයට මම සියල්ල එළිදරව් කරනවා කියලා කිව්වා. මම සියල්ල එළිදරව් ඉතින් එහෙමනම් දැන් එයාව ගෙනලා ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එළිදරව් වෙනවා කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ ඇත්තෝ එක්කහුව වෙලා මේ කරන ක්‍රීඩාවක් කරපු ක්‍රීඩාව මේ මහ ජනතාවගේ ජීවිතات එක්ක 300 ගාණක් අපේ රටේ දෙමව්පියෝ දරුවෝ ඉතාමත් අමානුෂික විදියට ඝාතනය කළා. ඒ වගේම තමයි සහරාන්ලට පඩි ගෙව්වයි කියනක මහින්ද මහත්තයා පිළිගත්තා. බුද්ධ්‍යංශයට සම්බන්ධ වෙලා කටයුතු කරා. ඒ නිසා පඩි ගෙව්වා කියලා පිළිගත්තා. එතකොට සහරාන්ලගේ සම්බන්ධයක් ඒ පැවති ආණ්ඩුවත් එක්ක තිබිලා තියෙනවා. එතකොට බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ ඇත්තෝ හැම කෙනෙක්ම සම්බන්ධයි කියන එක අපිට පැහැදිලි වෙනවා. අපිට දැනෙනවා එහෙම. ඉතින් ඒ දැනෙන නිසා තමයි මෙහෙම කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපේ රටේ ජනතාවට අපි කියන්නේ අපේ රටේ ජනතාවට අපේ රටේ මහා සංඝරත්නයට සිංහල දෙමළ මුස්ලිම් විදිහට දැන් මේ බෙදන්න හදන බොරුවට මේවට අහු වෙන්න එපා. සිංහල ජනතාවගේ බෞද්ධ ජනතාවගේ හතුරා මුස්ලිම් ජනතාව නෙවෙයි. මුස්ලිම් ජනතාවගේ හතුරා මේ සිංහල භික්ෂුන් වහන්සේ හෝ සිංහල බෞද්ධ ජනතාව නෙවෙයි. දෙමළ ජනතාවගේ හතුරා සිංහල ජනතාව නෙවෙයි. සිංහල ජනතාවගේ හතුරා දෙමළ ජනතාව නෙවෙයි. අපි ඔක්කොම සහෝදරයෝ. අපි මේ රට උපන් මිනිස්සු. අපි ඔක්කොටම සමාන අයිතිය ඇතුව නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. සමානව අපේ දරුවන්ට උගන්නාගෙන දරුවන්ගේ අනාගතය හදාගෙන යහපත් මිනිස්සු විදියට සිංහල දෙමළ මුස්ලිම් අපි හැම කෙනෙක්ම සහයෝගයෙන් සමගියෙන් ලෙන්ගතුකමින් ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් අපි එකට ජීවත් වෙන්න ඕන. හැබැයි ඒක වළක්වා ලමින් සිංහල ජනතාවට නොඑක් විදිහේ බොරු ප්‍රචාර ගෙනෙමින් මුස්ලිම් ජනතාවට බොරු ප්‍රචාර මුස්ලිම් නායකයෝ ගෙනියමින් දෙමළ ජනතාවට මේ පැත්තේ බොරු ප්‍රචාර ගෙනෙමින් මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ ભેදයක් තියාගෙන ඒ ભેදය තුල මොවුන් අපරාධ කරමින් රටේ මහ ජන දේපල විකුණා දමමින් හොරකම් කරමින් අපරාධ සිද්ධ කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන වලට පහර දෙමින් නොඑක් විදිහේ සමාජ විරෝධී කටයුතු අපරාධ සිද්ධ කරමින් මේ ඇතෝ රාජ්‍ය පාලනයේ ඉහෙන් වැජඹිලා තියෙනවා මේ වෙනකන්. දැන් මේ වෙනකන් ඒ විදිහේ කණ්ඩායම් තමයි දෙකට බෙදලා හිටියට ඔය කඳවුරු දෙකේම කාලෙන් කාලට එහාට යනවා මෙහාට යනවා මෙහෙම ගිහිල්ලා දෙගොල්ල එක්කහුව වෙලා එකට අපරාධ කරමින් තමන්ගේ බලය රැක ගැනීම සඳහා ඕනෑම අපරාධයක් කළා එහෙම පවතින තත්වයක් තමයි අපි දකින්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන. අපරාධකාරයින්ට ධර්මයෙන් අපි ඉගෙන ගන්න අපේ බුදුදහම තුල කර්ම විපාක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. බෞද්ධ දහමට අනුකූලව යම් කිසි අපරාධයක් කරා නම් මිනිස් ඝාතනයක් කරා නම් මිනිස් ඝාතනයකට අනුබල දුන්නා නම් මරලා දාන්න කියලා අන කරා නම් ඒ ඇත්තන්ට අනිවාර්යයෙන්ම කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුස්ලිම් ආගමට අනුගතවමත් එහෙම දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. කතෝලික ආගමකට දහමට අනුව ගත්තත් එහෙම දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. එවැනි අපරාධ කරපු අපරාධකාරයින්ට කර්ම විපාක ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා බෞද්ධයෝ විදියට. ඒ වගේම අනිකුත් ආගමික මතිමතාන්තර දරන ආගමික දර්ශනවාදයන් පිළිගන්නේ ඇත්තෝ තමන්ගේ දහමට අනුකූල දෙවියන් වහන්සේ දඬුවම් කරනවා කියන එක විශ්වාස කරනවා. පහුගිය දවස්වල කාදිනතුමත් අපි දැක්කම ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන අපේ රටේ ඉතිහාසයක් පුරාවට කාලෙන් කාලට මේ ඇත්තෝ බලයට ඇවිල්ලා අර දැන් චන්ද්‍රිකා නෝනා බලයට එනකොට 1994 අර 88 89 අර ඝාතනය කරපු අර අහිංසක දරුවන්ගේ අර ඇඹිලිපිටි අහිංසක දරුවෝ 30 දෙනාගේ ඇටකටු කොට දාලා අර සූර්යකන්දේ ඒවා විකුණලා ඒවා වෙන්දේසි කළා තමයි ඇය බලයට ආවේ. කවුද මිනිමරුව ගෙනලා ගෝල් පේස් එක එල්ලනවා කියලා. එල්ලපු ගෝල් පේස් එක එල්ලපු මිනිමරුවෙක් ඇත්තෙත් නැහැ. දඬුවම් දීපු කිසිම අපරාධකාරයෙක් ඇත්තෙත් නැහැ. ඒවා නිකම් මේ ඡන්ද කාලට නාට්‍ය විදිහට රඟ දක්වලා බලය ලබා ගන්න ඊට පස්සේ අමතක කරනවා. හැම කෙනෙක්ම එහෙම. දැන් මේ ආණ්ඩුව එනකොට ආවේ පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයෙන් ගෙනල්ලා එල්ලනවා. ඒ අතන දඬුවම් කරනවා කියලා තමයි ගෝඨාභය මහත්තයා එදා බෝම්බේ පුපුරනකොටම කිව්වේ. නමුත් අද වෙනකන් දැන් ඒවා ගැන කතා කරනකොට නිකන් අර ලාමු තෙල් ගහපු ගැරන්ඩියෝ වගේ ලිස්සලා යනවා. ඒවා කතා කරනවට කැමති නැහැ. ඒවා කතා කරන අය ගැනලා ප්‍රශ්න කරන තැනට දැන් මේ අතෝ පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවට අබ කෑමිනිහගේ මොලේ දනවා කියලා අපේ සිංහල කතා කියමනක් තියෙනවා. ඒ නිසා දැන් මේවා කතා කරනකොට මේ අතන්ට රිදෙනවා. දැනෙනවා. ඒ
නිසා තමයි නොඑක් විදිහේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට කටයුතු කරන්න දැන් උත්සාහ ධර්මයෙන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අනාගතයේදී මේ අපරාධකාරීන්ට එක්නැලිගොඩ අතුරුදහන් කරපු අපරාධකාරීන් හොයාගන්න පුළුවන්, අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. එවැනි හරි පරීක්ෂණයක් ක්‍රියාත්මක කළොත් එම කවුද මේ අපරාධය කරේ කියන එක හොයාගන්න පුළුවන්. මොකද එක්නැලිගොඩට උනේ කියන එක හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ මෑණියෝ කාලියම්මට ගිහින් දඬුවම් ඉල්ලන්නේ එහෙම අපරාධකාරයෝ මේ අතෝ එහෙම එලිදරව් නොකරන නිසා. ඒ නිසා තමයි ඇයට අර කාලියම්මට ගිහිල්ලා මේ අපරාධකාරීන්ට දඬුවම් කරන්නයි කියන තැනටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපරාධකාරීන්ට දඬුවම් කරන්න පුළුවන්, අපරාධකාරීන් හොයාගන්න පුළුවන්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ අපරාධයේ සුළු මුල හොයාගන්න පුළුවන්. ඒ වගේම එක්නැලිගොඩට මොකද උනේ කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද, මොකද උනේ කියලා හොයාගන්න පුළුවන්. ලලිත් කුගන්ට මොකද උනේ කියලා මේවා හොයාගන්න පුළුවන්. මේ අපරාධ හොයාගන්න පුළුවන් තරම් එහෙම බුද්ධියක්, එහෙම දැනුමක් තියෙන පොලිසියක් තමයි, බුද්ධියංශයක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ ඇත්තෝ මේ වසන් කිරීම තුළ අපේ රටේ පොලිසියට මහා අපහාසයක් කරන්නේ. බුද්ධියංශ වලට අපේ රටේ මහා අපහාසයක් කරමින් මේ ඇත්තෝ මේ රාජ්‍ය පාලනය ලබාගෙන සුදු පිරිවට පෙරවගෙන බෞද්ධ වේශයක් මවාගෙන චෛත්‍ය වලට කොත් පලන්දමින් එහෙම නිකම් මේ අපරාධකාරයෝ මිනිමරුව මේ වැජමෙන එකක් තියෙන. මේක වළක්වාලන්න ඕන. ඒ නිසා මම විශේෂයෙන්ම ආරාධනා කරනවා අපරාධ කරපු ඇත්තන්ට. අපරාධ කරපු ඇත්තෝ දන්නව තමගේ හෘද සාක්ෂිය දන්නව මේ අපරාධෙට මම සම්බන්ධයි. මගේ අනුදැනුම ඇතුව තමයි, මගේ නියෝග අනුව තමයි, අපේ අනුදැනුම ඇතුව තමයි මේ අපරාධ සිද්ධ වුනේ. එක්නැලිගොඩ අතුරුදහන් වෙච්ච ඇත්තෝ දන්නවා, දැන් ජීවත් වෙනවා ඇති ඇත්තෝ. ඒ වගේම කවුද වික්‍රමතුංග මහත්තයාව ඝාතනය කරපු ඇත්තෝ දැන් ජීවත් වෙන ඇත්තෝ දන්නවා. ඒ නිසා ඇත්තන්ට කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කවුද නන්දසේන රත්නපාල මහත්තයා ලියලා තියෙනවා මෙලවදී විපාක දෙන කර්ම. මෙලවදී විපාක දෙන කර්ම කියලා එතුමා බොහොම ඒ පිළිබඳව ගවේෂණය කළා. මිනිස් ඝාතන කරපු, අම්මව මරා දාපු, තාත්තව මරා දාපු, වෙනත් විදිහේ මිනිස් ඝාතනයන් කරපු, අපරාධකාරයෝ පිළිබඳව සත්ව ඝාතනයන් කරපු, අපරාධකාරයෝ පිළිබඳව අවුරුදු 30ක් තිස්සේ කරපු ගවේෂණයක්, පරීක්ෂණයක් ඔහු පොතක් විදිහට එළි දක්වලා තියෙනවා මෙලවදී විපාක දෙන කර්ම. ඒ අපරාධ කරපු මිනිස්සු කොහොමද අවසාන කාලයේ මෙලොව වශයෙන් ඒවට විපාක දීලා මිය පරලෝ ගියේ කියන එක ඒ පොත තුල සඳහන් වෙනවා. ඔය ගාල්ලේ නෙළුවේ ඔය ඌරුකලු මහත්තයාගේ කතාවක් තියෙනවා. ඒක ඌරන් මරන්න ගියපු, ඌරන් විශාල වශයෙන් ඝාතනය කරපු පුජ්‍යලේ ඔහු අවසානයේ තමන්ගේ පුතාගෙන් වෙඩි කාලා මැරුණේ. ඒ වගේම තමයි මිනි මරපු, තමන්ගේ මව් මරපු සමහර පුජ්‍යලයෝ ඊටමත් අවාසනාවන්ත විදිහට අවසාන කාලේ පණුව දාලා දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා තමයි මැරිලා තියෙන්නේ. පොතේ එවැනි කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කතා පොත කියව ගන්න කියලා මම ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ අපරාධ වලට සම්බන්ධ අපරාධ කාරීන් සියලු දෙනාටම ආරාධනා කරනවා කියව ගන්න. මෙලවදී විපාක දෙනවා, එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේදී විපාක දෙනවා, එහෙමත් නැත්නම් සංසාරේ කවදා හෝ මේ අපරාධ, මේ මිනිස් ඝාතනවල එහි කර්ම විපාක අනිවාර්යයෙන්ම අත්විඳින්න සිද්ධ වෙනවා කියන එක මේ නායක හැම කෙනෙක් මතක තියාගන්න ඕන. You're watching the Life Traveler channel.